මේ විදිහේ තන්තු මුල් පද්ධතියක් තියෙන්නේ ඒක බීජපත්‍රී ශාකවල. තන්තු මුල් පද්ධතියක් තියෙන්නේ ඒක බීජපත්‍රී ශාකවල. මුදුන් මුල් පද්ධතියක් තියෙන්නේ ද්විබීජපත්‍රී ශාකවල. ද්විබීජපත්‍රී ශාකවල. එහෙමනම් ඒ කියන්නේ ඒක බීජපත්‍රී ශාක. ඒ කියන්නේ ඒක බීජපත්‍රී ශාක. B කියන්නේ ද්විබීජපත්‍රී ශාක. ඒ ඒක බීජපත්‍රී ශාකය, B වෙලා ද්විබීජපත්‍රී ශාකය. A කියන්නේ ඒක බීජපත්‍රී ශාකය, B කියන්නේ ද්විබීජපත්‍රී ශාකය. ඒ වර්ගයේ ශාක සඳහා උදාහරණ දෙන්න. මොනවාද තන්තු මුල් පද්ධති තියෙන ශාක තියෙන්නේ? මේක බැලුව බැලමට පේනවා. මේක මොකද්ද මේ? බඩේනක ගහ. එහෙනම් පොල් ගස්, පුවක් ගස්, කිතුල් ගස්, තල් ගස්. මේ වුණාද වෙන්නේ ඔක්කොම? ඒක බීජපත්‍රී ශාක වෙනවා. එහෙනම් ලියාගන්න ඒ වලට උදාහරණ. පොල්, තල්, පුවක්, බඩ ඉරිඟු. පොල් ගස්, තල් ගස්, පුවක් ගස්, බඩ ඉරිඟු ගස්. ඒක බීජපත්‍රී ශාක වෙනවා. ද්විබීජපත්‍රී ශාක වලට උදාහරණ වෙනවා. අපිට එදිනදා ජීවිතේදී හම්බෙන ද්විබීජපත්‍රී ශාක තියෙන්නේ මොනවාද? අඹ ගස්, කොස් ගස්, අඹ, කොස්, තෙල්, ගොඩාක් ඒවා අපි දකින්නේ ද්විබීජපත්‍රී ශාක. රාඹුටන්, මැංගුස්, පළතුරුම ගන්න පුළුවන් ගොඩක්. ඊළඟට එන්නේ අපි A හා B වල ලක්ෂණ සංසන්දනාත්මකව දක්වන්න. A කියන්නේ ඒක බීජපත්‍රී ශාක, B කියන්නේ ද්විබීජපත්‍රී ශාක. A කියන්නේ ඒක බීජපත්‍රී, B කියන්නේ ද්විබීජපත්‍රී. අද කට්ටිය පොඩ්ඩක් පරක්කු වෙලා මීටින් එක දාපු ඉන්නා පරක්කු වෙලා ඉන්නේ. මොනවාද ඒ කියන්නේ? ඒක බීජපත්‍රීනේ. එහෙනම් මේගොල්ලන්ගේ තියෙන්නේ ඒක බීජපත්‍රී ශාකවල ලක්ෂණ. මේ පැත්තේ තියෙන්නේ ද්විබීජපත්‍රී ශාකවල ලක්ෂණ. මොනවද ඒක බීජපත්‍රී ශාක වෙන්නේ? පුවක් ගස් ගත්තාම කඳක් එහෙම අතු බෙදෙනවද? නැහැ. තනි රිටට තියෙන්නේ. හැබැයි අඹ ගහක් ගත්තාම හැමතැනම අතු බෙදිලායි තියෙන්නේ. පුවක් ගහේ මුල් තන්තු මුල් පද්ධතියක් තියෙන්නේ. හැබැයි අපි ගත්තොත් එහෙම අඹ ගහක් වගේ එකක් මුදුන් මුල් පද්ධතියක් තියෙනවා. සාමාන්‍යයෙන් පුවක් ගහක් හරි පොල් ගහක් හරි ගත්තාම කඳ ගත්තාම සමාන විස්කම්භයක් තියෙනවා. හැබැයි අඹ ගහකේ මේ වෙනවද? කොස් ගහකේ මේ. එහෙම වෙන්නේ නැහැ. ඊගාවට මෙන්න මේ පත්‍රයක් ගත්තාම ඒකේ නාරට තියෙන්නේ සමාන්තරව. හැබැයි මෙයාගේ පත්‍රයක් ගත්තොත් ඒකේ පත්‍රයේ තියෙන්නේ ජාලාභ නාරට වින්‍යාසය. මේ ආකාරයෙන්. එහෙනම් ලියමු අපි එකින් එක. ඒ පැත්තේ
තන්තු මුල් පද්ධතියක් ඇත. ඒ පැත්තේ ලියන්න තන්තු මුල් පද්ධතියක් ඇත. ඒ කියන්නේ ඒකේ බීජපත්‍රී පැත්ත. තන්තු මුල් පද්ධතියක් ඇත. තන්තු මුල් පද්ධතියක් ඇත. B පැත්තට එන්න මුදුන් මුල් පද්ධතියක් ඇත. මුදුන් මුල් පද්ධතියක් ඇත. A වල තන්තු මුල් පද්ධතියක් තියෙනවා. B වල මුදුන් මුල් පද්ධතියක් තියෙනවා. ඊළඟට A පැත්තේ ඒකේ බීජ පැත්තේ කඳ අතු නොබෙදේ. කඳක් තියෙනවා ඒවා පොල් ගහකේම කවදාවත් ඔය අටපට්ටමේ ඉඳලා එකක් දෙකක් පෙන්නුවත් ඇරෙන්න බලා ගන්න අමාරුයි. A පැත්තේ ලියන්න කඳ අතු නොබෙදේ. කඳ අතු නොබෙදේ. B පැත්තේ කඳ අතු බෙදේ. කඳ අතු බෙදේ. කඳ අතු බෙදේ. ඊළඟට අහපව් A පැත්ත හේවත් ඒක බීජ පැත්ත. සාමාන්‍යයෙන් පුවක් ගහක පොල් ගහක් ගත්තාම කඳ තියෙන්නේ සමාන විස්කම්භයක්. එහෙනම් ලියන්න තුන්වෙනි එක කඳ සම විස්කම්භිතය. කඳ සම විස්කම්භිතය. කඳ සම විස්කම්භිතය. කඳේ විස්කම්භය හැමතැනම සමානයි. කඳ සම විස්කම්භිතය. B පැත්තේ කඳ සම විස්කම්භිත නැත. කඳ සම විස්කම්භිත නැත. කඳ සම විස්කම්භිත නැත. කඳ සම විස්කම්භිත නැත. දැන් ඊළඟට ගත්තොත් අපි ඒක බීජපත්‍රී ශාකයක පත්‍රවල තින්නේ සමාන්තර නාරටි වින්‍යාස. මේවා මේ 9 වසර වගේ ගන්න දේවල්. මම මේ කියන දේවල් නෙමෙයි. එහෙනම් ලියන්න. ඒක බීජ පැත්තේ පත්‍ර සමාන්තර නාරටි වින්‍යාසයක් දරයි. පත්‍ර සමාන්තර නාරටි වින්‍යාසයක් දරයි. පත්‍ර සමාන්තර නාරටි වින්‍යාසයක් දරයි. එන්න B පැත්තට පත්‍ර ජාලාභ නාරටි වින්‍යාසයක් දරයි. පත්‍ර ජාලාභ නාරටි වින්‍යාසයක් දරයි. පත්‍ර ජාලාභ නාරටි වින්‍යාසයක් දරයි. මෙන්න මේකට ඒක බීජපත්‍රී සහ ද්විබීජපත්‍රී කියලා නම හැදිලාම තියෙන්නේ. හිතන්නකො බෝංචි ඇටයක් කියලා. මෙයා අපි දිගහැරියොත් එimhe සම්පූර්ණයෙන්ම තියෙන එක මෙන්න මේ ආකාරයට තියෙනවා. අපි කියනවා බීජපත්‍ර කියලා. මෙයාගේ බීජපත්‍ර තියෙනවා දෙකක්. මෙයාගේ තියෙන බීජපත්‍ර කීයද? එකයි. මම ඒක දැන් තව ටිකකින් පෙන්නන්නම්. අපි මේ පටක විද්‍යාවනේ කතා කරන්නේ. එතකොට උමනා වෙනවා. එහෙනම් මේ පැත්තේ ලියන්න. ඒ පැත්තේ බීජපත්‍ර එකකි. බීජපත්‍ර එකකි. බීජපත්‍ර එකකි. එහෙනම් මෙහා පැත්තට බීජපත්‍ර දෙකකි. බීජපත්‍ර දෙකකි. මේ පැත්තේ බීජපත්‍ර එකයි, මේ පැත්තේ බීජපත්‍ර දෙකයි.
මෙන්න මේ ඒකේ බීජ පැත්තේ පත්‍රයක් ගත්තාම ඕගොල්ලෝ O level පන්තියේදී දන්නවා මණිපත්‍ර සහ දලපත්‍ර. මෙන්න මේකේ මණිපත්‍ර සහ දලපත්‍ර වෙන් කරලා අඳුනා ගන්න අමාරුයි. මණිපත්‍ර සහ දලපත්‍ර වෙන් කරලා අඳුනා ගන්න අමාරුයි. ඒ හින්දා මෙහා පැත්තේ මණිපත්‍ර සහ දලපත්‍ර පහසුවෙන් වෙන් කරලා අඳුනා ගන්න පුළුවන්. එහෙනම් ලියන්න අවසාන කරුණ විදියට මෙන්න මේ ලක්ෂණයට කියනවා අපි පරිපුෂ්පික වෙනවයි කියලා. එහෙනම් මේ පැත්තේ ලියන්න ඒක බීජ පැත්තේ පරිපුෂ්පික වේ. පරිපුෂ්පික වේ. වරන් ඇතුලේ දාගන්න මේ පැත්තටම වරන් ඇතුලේ ලියා ගන්න මණිපත්‍ර සහ දලපත්‍ර මණිපත්‍ර සහ දලපත්‍ර වෙන්ව හඳුනාගත නොහැක. මණිපත්‍ර සහ දලපත්‍ර වෙන්ව හඳුනාගත නොහැක. මේ පැත්තට පරිපුෂ්පික නොවේ. පරිපුෂ්පික නොවේ. පරිපුෂ්පික නොවේ. එහෙනම් මේ පැත්තේ ලියන්න වරහන් ඇතුලේ මණිපත්‍ර සහ දලපත්‍ර මණිපත්‍ර සහ දලපත්‍ර වෙන් වෙන්ව හඳුනාගත හැක. මණිපත්‍ර සහ දලපත්‍ර වෙන් වෙන්ව හඳුනාගත හැක. right එහෙනම් ඔන්න හතරවෙනි කොටස තමයි මම ඒ කරේ. ඊළඟට බලන්න දෙවෙනි ප්‍රශ්නේ තියෙනවා. දැන් පළවෙනි ප්‍රශ්නේ කොටස් හතරක් තිබුණා. ඒ හතර අපි කතා කරා. දෙවෙනි එක පහත සටහන සම්පූර්ණ කරන්න දීලා දිනවා වර්ණක මයිටොකොන්ඩ්‍රියා ශුද්ධනාලිකා රයිබෝසෝම ලයිසෝසෝම හරිතලව පිෂ්ඨය ගොල්ගි දේහ ප්‍රෝටීන හෝමෝන අන්තප්ලාස්මීය ජාලිකා එන්සයිම තෙල් සහ මේද. ඔයගලන්ට දැන් මතක් වෙනවා ඇති O level කාලේ ඉතාමත්ම ආසාවෙන් පාඩම් කරපු කොටස තමයි ඔය තියෙන්නේ. එපාම වෙච්ච කොටස තමයි මවුලය. සමහරක් අයට කොච්චර කියලා දුන්නත් තේරෙන්නේ නැති දේ තමයි මවුලය. එතකොට මෙන්න මේ කොටස ඔයගොල්ලෝ දැකපු ගමන් විභාගයේදී තෝරා ගන්නවා ඉතාමත්ම ආසාවෙන්. සෛලීය සංවිධාන කොටස් තියෙන. සෛලීය සංවිධාන කොටස්. සෛලීය සංවිධාන කොටස් ප්‍රධාන ආකාර දෙකකට බෙදෙනවා. මේ පැත්තේ තියෙනවා ඉන්ද්‍රියිකා. මේ පැත්තේ තියෙනවා ඉන්ද්‍රියිකා. එහා පැත්තට තියෙනවා සෛලප්ලාස්මීය සංඝටක. සෛලප්ලාස්මීය සංඝටක. සෛලප්ලාස්මීය සංඝටක. ආගරේ මයික් එකක් ඕන් වෙනවා මම ඕෆ් කරන්නම්. සෛලප්ලාස්මීය සංඝටක. ඉන්ද්‍රියිකා ගත්තාම ආකාර දෙකකට තියෙනවා පටලමය ඉන්ද්‍රියිකා. ඉන්ද්‍රියිකා තියෙනවා පටලමය ඉන්ද්‍රියිකා. මේ පැත්තේ තියෙනවා පටලමය නොවන ඉන්ද්‍රියිකා. පටලමය ඉන්ද්‍රියිකා තියෙනවා පටලමය නොවන ඉන්ද්‍රියිකා තියෙනවා. එහා පැත්තේ ගත්තාම
සෛලප්ලාස්මීය සංඝටක නැවත බෙදලා තියෙනවා කොටස් දෙකකට සංචිත සංඝටක. සංචිත සංඝටක අනිත් එක ශ්‍රාවී සංඝටක. ශ්‍රාවී සංඝටක. right අපි ගත්තොත් එimhe මෙතන ඉන්ද්‍රිකා වලට આવොත් පටලමය ඉන්ද්‍රිකා බලන්නකෝ මොනවද ගන්න පුළුවන්. ඒව නැවත බෙදලා තියෙනවා තනි පටල සහ ද්වි පටල. තනි පටල සහ ද්වි පටල. එහෙනම් මේ වගුව පුරවන්න ගියාම උඩින් දීලා තියෙන වචන ටික තමයි ප්‍රයෝගී කරගන්න තියෙන්නේ. වර්ණක ඉන්ද්‍රිකාවක්ද නැහැ. මයිටොකොන්ඩ්‍රියා ඉන්ද්‍රිකාවක්. එහෙනම් මයිටොකොන්ඩ්‍රියම කියන එක වැටෙන්නේ මෙතෙන්ද. හැබැයි ඒකේ පටලමය ඉන්ද්‍රිකාවක්. පටල එකක් නෙමෙයි ඒකේ. පටල කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. එහෙනම් මයිටොකොන්ඩ්‍රියම ගන්න පුළුවන් පටල ද්වි පටල ඉන්ද්‍රිකාවක් විදියට. සිද්‍රනාලිකා ඒවා පටලමේ නොවන ඉන්ද්‍රිකා පටල වලින් වට වෙලා නැහැ. රයිබෝසෝමත් පටල වලින් වට වෙලා නැහැ. ලයිසෝසෝම කියන්නේ පටලමේ ඉන්ද්‍රිකාවක්. තනි පටලයක් තියෙන්නේ. හරිතලම කියන්නේ පටල දෙකකින් සමන්විතයි. පිෂ්ඨය කියන්නේ සංචිත සංඝටකයක්. ඉන්ද්‍රිකාවක් නෙවෙයි. ගොල්ගි දේහ කියන්නේ තනි පටලයකින් සමන්විත ඉන්ද්‍රිකාවක්. ප්‍රෝටීන කියන්නේ සංචිත සංඝටකයක්. දැන් අපේ මේ පේශි වල එහෙම තියෙනවා ප්‍රෝටීන. හෝමෝන ඇවිල්ලා ශ්‍රාවී සංඝටකයක් වෙනවා. අන්තප්ලාස්මීය ජාලිකාව ඇවිල්ලා තනි පටලම එකක් වෙනවා. එන්සයිම කියන්නේ නැවත ශ්‍රාවී සංඝටකයක් වෙනවා. තෙල් මේද සංචිත වෙලා තියෙනවා. ඔය කාලා වැඩියෙන් මහතේ ඉන්න අය තමයි දැන් ඔය ටීවී එකේ දාන එක එක තේ වර්ග එහෙම බොන්නේ ඔය මේද ටික අඩු කරගන්න. ඒත් එහෙනම් මං එක කොනකින් නම් පුළුවන් පටන් ගමු. පටලමය නොවන මෙන්න මෙතෙන් දෙනවා දෙන්නේ. පටලමය නොවන පළවෙනි එක රයිබෝසෝම. පටලමය නොවන තැන් දෙනවා පළවෙනි එක රයිබෝසෝම. දෙවෙනි එක ශුද්ධනාලිකා. පළවෙනි එක රයිබෝසෝම දෙවෙනි එක ශුද්ධනාලිකා. පටලමය නොවන ඊළඟට පටලමේ ඉන්ද්‍රිකා වලින් තනි පටල වලට එනවා තුනක්. තනි පටල කියන දැන් එනවා තුනක්. පළවෙනි එක ලයිසෝසෝම. පළවෙනි එක ලයිසෝසෝම. ලයිසෝසෝම. දෙවෙනි එක ගොල්ගි දේහය. ගොල්ගි දේහය. දෙවෙනි එක ගොල්ගි දේහය. තුන්වෙනි එක අන්තප්ලාස්මීය ජාලිකා. තුන්වෙනි එක අන්තප්ලාස්මීය ජාලිකා. ලයිසෝසෝම ගොල්ගි දේහ අන්තප්ලාස්මීය ජාලිකා. ද්විපටලමේ ඉන්ද්‍රිකා දෙකක් එනවා. ද්විපටලමේ ඉන්ද්‍රිකා දෙකක් එනවා. එකක් හරිත ලව. හරිත ලව. හරිත ලව. දෙවෙනි එක මයිටොකොන්ඩ්‍රියම්. මයිටොකොන්ඩ්‍රියා කියලා තියෙන්නේ මයිටොකොන්ඩ්‍රියා. හරිත ලව සමග මයිටොකොන්ඩ්‍රියා. එහෙනම් ඔන්න ඉන්ද්‍රිකා කියන කොටස අපි අවසන් කරා. ඊළඟට එනවා සෛලප්ලාස්මීය සංඝටක. සෛලප්ලාස්මීය සංඝටක. සෛලප්ලාස්මීය සංඝටක තියෙනවා සංචිත සංඝටක තියෙනවා. ඒ කියන්නේ ඇඟේ තැම්පත් කරලා තියෙනවා. ඊළඟට ශ්‍රාවී සංඝටක. රුධිරයට ශ්‍රාවය කරනවා විවිධ ඉන්ද්‍රිකා මගින් නිපදවන. එහෙනම් බලන්න සංචිත සංඝටක එනවා හතරක්. සංචිත සංඝටක හතරක් එනවා. පිෂ්ඨය මේද
මේද පිෂ්ඨය මේද ඊළඟට තෙල් ප්‍රෝටීන පිෂ්ඨය මේද තෙල් ප්‍රෝටීන සංජිත සංඝටක වෙනවා. නවංජලි ආය අයින් වෙලා ලොග් වෙන්නකො එතකොට හරියයි. එන්න ශ්‍රාවී සංඝටක එතෙන් එනවා 3ක්. ශ්‍රාවී සංඝටක 3ක්. එන්සයිම හෝමෝන එන්සයිම හෝමෝන වර්ණක එන්සයිම හෝමෝන වර්ණක එන්නේ ඇබැති පිටුවේ පටක සංවිධාන කියලා තියෙනවා. පටක සංවිධාන පටක සංවිධානය ගත්තාම ඉස්සල්ලාම තියෙනවා පටක කියලා දාලා කොටුවක්. පටක කියලා දාලා කොටුවක් දෙන්න. එහෙනම් මෙන්න මෙතන අපි අඳුන්වන්න ඕනේ පටකයක් කියන්නේ මොකක්ද කියලා. දැන් අපි කරන්න ලෑස්ති වෙන්නේ පටක රෝපණය. පටක කරලා දැන් ගොඩ දවසක් වෙනවා. මොකද්ද පටකයක් කියන්නේ? එහෙනම් ලියපු නැති අය පටකයක් කියන්නේ සෛල ගොඩක්නේ. පටකයක් කියන්නේ සෛල ගොඩක්. හැබැයි සෛල එකිනෙක හා සම්බන්ධ වෙලා තියෙනවා. යම්කිසි නිශ්චිත කාර්යයක් ඉටු කිරීම සඳහා. එහෙනම් බහුසෛලික ජීවීන්ගේ යම්කිසි නිශ්චිත කාර්යයක් සිදු කිරීම සඳහා එකිනෙකට සම්බන්ධ වෙලා පවතින සෛල සමූහයකට අපි කියනවා මොකක්ද කියලාද? පටකයක් කියලා. බහුසෛලික ජීවීන්ගේ යම්කිසි නිශ්චිත කාර්යයක් ඉටු කිරීම සඳහා එකිනෙකට සම්බන්ධිත අන්තර් සම්බන්ධතා පවත්වන ලබන සෛල සමූහයකට කියනවා මොකක්ද කියලාද? පටකයක් කියලා. එහෙනම් ලියමු. බහුසෛලික ජීවීන්ගේ පවතින නිශ්චිත කාර්යයක් හෝ කාර්යයන් ඉටු කිරීමට හැඩගැසුණු භෞතිකව එකිනෙක හා සම්බන්ධ වූ සෛල සමූහයක් පටකයකි. ඔන්න පටකයක් අර්ථ දැක්වුවා. ඊළඟට අපි මේ පටක බෙදුවා ප්‍රධාන කොටස් දෙකකට. මොනවාටද අපි පටක බෙදුවේ ප්‍රධාන කොටස් දෙක? එකක් තමයි විභාජක පටක.
විභාජනය වෙනවා නිතර නිතර බෙදෙනවා. ප්‍රාථමික විභාජකයක් විදියට කිව්වම මොකද්ද? සනාල කැම්බීම. සනාල කැම්බීම සමන්විත වෙනවා මොනයින්ද? අන්තක්කලාපීය කැම්බීම සහ අන්තර්කලාපීය කැම්බීම. ශාක කනක ද්විතීක වර්ග. ද්විතීක කැම්බීමක් විදියට මම නම් කරා මොකද්ද? වල්ක කැම්බීම. මතකයි. එතකොට විභාජක පටකවල කාර්ය වෙන්නේ බෙදිලා සෛල ස්කන්ධය වැඩි කරනවා. උස වැඩි කරනවා, මහත වැඩි කරනවා. මෙන්න මේගොල්ලන් තමයි විභාජක පටක. ඊට පස්සේ අපි ගත්තා ස්ථීර පටක. සෛලයේ යම්කිසි කාර්යයක් ඉටු කිරීම සඳහා හැඩගැසිච්ච පටකවල තමයි අපි කිව්වේ ස්ථීර පටක කියලා. සරල ස්ථීර පටක සහ සංකීර්ණ ස්ථීර පටක කියලා ආයෙ නැවත වෙන් කරනවා. සරල ස්ථීර පටක සහ සංකීර්ණ ස්ථීර පටක. සරල ස්ථීර පටක නැවත කොටස් තුනකට වෙන් කරනවා. මොනවාද? මෘදුස්තර පටකය, ස්ථූල කෝණාස්තර පටකය සමග දෘಢස්තර පටකය. සංකීර්ණ පටක ප්‍රධාන කොටස් දෙකයි. සෛලම පටකය සහ ප්‍රයම පටකය. විභාජක පටක ප්‍රධාන ආකාර තුනකට ගත්තා. මොනවාද? අග්‍රස්ත විභාජක, අන්තරස්ත විභාජක සමග පාර්ශ්වික විභාජක. අග්‍රස්ත විභාජක අන්තරස්ත විභාජකත් එක්ක පාර්ශ්වික විභාජක. right එහෙනම් එනවා අපි විභාජක පටක. එහෙනම් එයාට දැක්කේ කොහමද? නිශ්චිත කාර්යයක් සඳහා හැඩ ගැහිලා නැහැ විභාජක පටක. ඒගොල්ලන්ගේ කාර්යය තමයි සෛල බෙදෙනවා. බෙදිලා ශාකය වර්ධනය කරනවා. එහෙනම් ලියමු. දැන් මම ලියන්න ලැහැත්ති වෙන්නේ විභාජක පටක කියන එක. විභාජක පටක. ලියන්න නිශ්චිත කාර්යයක් සඳහා විභේදනය නොවූ නිශ්චිත කාර්යයක් සඳහා විභේදනය නොවූ විභාජනය වීමේ හැකියාව ඇති. විභාජනය වීමේ හැකියාව ඇති. විභාජනය වීමේ හැකියාව ඇති. සෛල සමූහයකි. සෛල සමූහයකි. සෛල සමූහයකි. එහෙනම් මේක අපි නැවත කොටස් තුනකට බෙදුවා. මොනවාද? අග්‍රස්ත විභාජක. එහෙනම් නම් කරගන්න අග්‍රස්ත විභාජක. අග්‍රස්ත විභාජක. ඊගාව එක අන්තරස්ත විභාජක. අන්තරස්ත විභාජක. අග්‍රස්ත විභාජක, අන්තරස්ත විභාජක. ඊළඟ ආකාරයේ පාර්ශ්වික විභාජක. පාර්ශ්වික විභාජක. අග්‍රස්ත විභාජක තියෙනවා, අන්තරස්ත විභාජක තියෙනවා, පාර්ශ්වික විභාජක තියෙනවා. ඔන්න විභාජක පටක අපි වර්ග කරා. ඊළඟට අපි ගත්තේ ස්ථීර පටක. මම මෙතන කතා කරන්නේ නැහැ සංකීර්ණ ස්ථීර පටක. ස්ථීර පටක ප්‍රධාන ආකාර තුනකට බෙදුවා. මොන ස්ථීර පටකද? සරල ස්ථීර පටක. මේ සරල ස්ථීර පටක ප්‍රධාන ආකාර තුනයි. මොකද්ද පළවෙනි ආකාරය? මෘදුස්තර පටකය. එහෙනම් මෙතන මෘදුස්තර පටකය. මොනවාද මෘදුස්තර පටකයේ ලක්ෂණ වෙන්නේ? සාමාන්‍යයෙන් සෛල ගත්තාම හැඩෙන් ගෝලාකාරයි, අන්තර් සෛලීය අවකාශ බහුලයි. ශාකයක ප්‍රභා සංශ්ලේෂණය සහ සංචිතකාරී ඉටු කරනවා.
චූටි වල ලියමු එතන. මුදුස්සර. සජීවී සෛල වේ. සජීවී සෛල වේ. සජීවී සෛල වේ. සෛල අතර අන්තර් සෛලීය අවකාශ බහුල වේ. සෛල අතර අන්තර් සෛලීය අවකාශ බහුල වේ. සජීවී සෛල වෙනවා අන්තර් සෛලීය අවකාශ බහුලයි. ප්‍රභා සංශ්ලේෂණය සංචිත කාර්ය ප්‍රමුඛ වේ. ප්‍රභා සංශ්ලේෂණය සංචිත කාර්ය ප්‍රමුඛ වේ. ඊළඟට දෙවෙනියට එනවා ස්ථූල කෝණාස්තර සෛල. ස්ථූල කෝණාස්තර. ඒවත් සජීවී සෛල ජීවත් වෙනවා. හැබැයි සෛලවල බිත්ති ඔයගලන්ට මතක ඇති කොම් ඝනකම් වෙලා තියෙනවා. එන එක ලියමු. සජීවී සෛල වේ. සජීවී සෛල වේ. සජීවී සෛල වේ. සෛලවල බිත්තියේ කොම් මොකද වෙලා තින්නේ? ඝනකම් වෙලා තියෙනවා. එන එක ලියමු ඊගාවට. සෛල බිත්තියේ කොම් සෛල බිත්තියේ කොම් ඝනකම් වී ඇත. සෛල බිත්තියේ කොම් ඝනකම් වී ඇත. මම මේ ඔක්කොම කරුණු දෙන්නේ නැහැ නිකන්. වැදගත්ම කරුණු ටික තමයි දෙන්නේ. සෛල බිත්තියේ කොම් ඝනකම් වී ඇත. මෙයාගේ මොකද්ද ප්‍රධානතම කාර්යය වෙන්නේ? ශාකයට සන්ධාරණය කියන්නේ නැමෙනව හුලකට කැඩෙන්නේ නැහැ. සන්ධාරණය සපයනවා. කියන්න ශාකයට සහ ඒ කොටස් වලට ශාකයට සහ ඒ කොටස් වලට සන්ධාරණය සපයයි. ශාකයේ සහ ඒ කොටස් වලට සන්ධාරණය සපයයි. එහෙනම් අවසාන සරල ස්ථිර පටකයේ ඉන්නේ දෘಢස්තර පටකය. දෘಢස්තර පටකය. දෘಢස්තර පටකය ගත්තාම මොනවාද? අජීවී සෛල. එනලියම දෘಢස්තර පටකය අජීවී සෛල වේ. ආරම්භයේදී සජීවීව තියෙනවා. නැත්තම් සෛලය වර්ධනය වෙන්නේ නැහනේ. එහෙම සෛලය වර්ධනය වුණාට පස්සේ ඒකේ ලිග්නින් නේම තැන්පත් වෙලා අජීවී සෛලයක් බවට පත් වෙනවා. අපි පටකයක තියෙන දෘಢස්තර සෛල ගත්තාම මේවා අජීවී සෛල. අජීවී සෛල වේ. එතකොට මේගොල්ලන්ගේ සෛල බිත්තියේ තියෙනවා මං කිව්වා ඔයගොල්ලන්ට ගිය සතියේ ලිග්නින් කියන ද්‍රව්‍යය. නියමේන සෛල බිත්ති ලිග්නින් වලින් සමන්විත වේ. ලිග්නින් වලින් සමන්විත වේ. සෛල බිත්ති ලිග්නින් වලින් සමන්විත වේ. මෙයාගේ ප්‍රධානතම කාර්යය තමයි මොකද්ද? සන්ධාරණය සපයනවා. ශාකයකට දැඩි බවක් ලබා දෙනවා. ලියන්න. ශාකයට සන්ධාරණය ලබා දේ. ශාකයට සන්ධාරණය ලබා දේ. right. ඔන්න මම වර්ක්ෂීට් එක අවසන් කරා. මේ මාසේ ටියුට් සෙට් එකේ වර්ක්ෂීට් නැහැ. හැබැයි ලබන මාසේ ටියුට් එකේ වර්ක්ෂීට් තියෙනවා. එතකොට අපි පාඩම් කරපුවා අමතක කරන්න බෑ.
අමතක කරන්න නැතුව යන්න ඕන. right. අපි එනවා අද පාඩම අවසාන කොටස පටක රෝපණය. පටක රෝපණය. right. හිතන්න අපි දැන් රජයෙන් අඳුන්වලා දෙනෝනේ කාබනික වගාව කියන එක රජයෙන් ප්‍රොමෝට් කරනවනේ. දැන් අපිත් ඉතින් වගාවකට යමු වෙන්නයි අදහස් කරන්නේ. මොන වගාවකටද යමු වෙන්නේ? කෙහෙල් වගාවකට. අපි කෙසෙල් වගා කරන්නයි ලැහැත්ති වෙන්නේ. සමහරක් අයට හිතෙනවා ඇති අනේ ඔය කෙහෙල් මලට වඩා හොඳයි පොතක් පතක් බලා ගන්න එක කියලා. හැබැයි ඉතින් අර කතාවකුත් තියෙනවානේ කවුරු මොනවා කරත් අන්තිමේදී ගොවිය නැත්තම් ඔක්කොම ඉවරයි. මොකද කන්න පොට තියෙන්න බෑ මොනවා කරන්න. දැන් අපි කෙසෙල් වගා කරන්න ගිහිල්ලා ගෙදර දිනන අක්කර එකමාරක් තියෙනවා. වත්තපිටිය ඇවිදලා බලපුවාම තියෙනවා කෙසෙල් පඳුරු 10ක් 12ක් තියෙනවා. සාමාන්‍යයෙන් කෙසෙල් පඳුරක අවම වශයෙන් පැල දෙකක්වත් තියන්න බෑ ඉතිරි ටික ගලවන්න ඕන. නැත්නම් ඒ පඳුර බාල වෙනවනේ. එතකොට එක පඳුරකින් කෙහෙල් පැලය දෙක ගානේ ගලවපුවාම කෙහෙල් ගස් 20ක් පැල 20ක් විතර හොයා ගන්න පුළුවන්. එතකොට ඉතිරි ටික ගම වටේ යනවා නයිට ඉල්ලගෙන. කෙහෙල් පැලයක් එහෙම නැද්ද කියලා අහනවා. එහෙම යනකොට සමහරක් අය කියනවා මේ මොන කෙහෙල් මලක්ද කියලා. එහෙමත් කියනවා. දැන් මෙන්න මේකට විසඳුමක් තමයි දැන් පටක රෝපණයෙන් දෙන්න ලැහැත්ති වෙන්නේ. අපි ගන්නවා කෙහෙල් අලයක් වගේ එකක්. හොඳ විභාජක හැකියාවකින් යොත් පටක කොටසක් තමයි ගන්නෙ. මෙන්න මේ ගන්නා කොටසට අපි කියනවා පූර්වකය කියලා. පූර්වකය කියන්නේ යම්කිසි ශාකයක් බෝ කිරීම සඳහා මූලිකම ගනු ලබන රෝපණ ද්‍රව්‍ය. හොඳ අර්ථ දැක්වීමක් තියෙනවා. මම මේ ඉස්සෙල්ලාම පොඩි ඉඟියක් දාන්න. මේකෙන් කෙහෙල් පැල ගන්න පුළුවන් අති විශාල ප්‍රමාණයක්. පොඩි මේ අල කෑල්ලක්. එහෙම නැත්නම් ශාකයක අග්‍රස්ත විභාජකයක් ගන්නවා. එයාගෙන් ගන්නවා පැල ගොඩක්. එහෙනම් මොකද්ද මේ පටක රෝපණය කියන්නේ? පැල ගොඩක් ලබා ගැනීම. ඔව් එක විදිහකට හරි. පැල ගොඩක් ලබා ගැනීම. හැබැයි මෙන්න මෙතෙන්දී සාමාන්‍ය විදිහට ගිහිල්ලා මේ කෙහෙල් අලේ කෑලි කෑලි වලට කපලා පොළවේ වල්ලන්නේ එහෙම නැහැ. මේක කරන්නේ ලැබ් එකක. විද්‍යාගාරයක තමයි හදන්නේ. විද්‍යාගාරයක හදන්නේ මෙන්න මේගොල්ලන්ට කිසිම ලෙඩක් උපද්‍රවයක් ඇති නෙවෙන ආකාරයට. කිසිම රෝගයක් හැදෙන්නේ නැහැ. දැන් අපිට රෝග හැදෙන්නේ කොහොමද? අපිට දැන් හැදිලා තියෙන ලොකුම රෝගය මොකක්ද? එක එක්කිනාට එක එක රෝග තියෙනවා. ලෝකයේ ඉන්න අයට වැඩිපුරම හැදලා තියෙන්නේ කොරෝනා. මට ඇහුණා දවාලේ ප්‍රවෘත්ති වලට කිව්වා කෝටි 19කට 19ක් පැනලා දැන්. ලක්ෂ 40කට කිට්ටු වෙන්න බැරිලා ඉන්නවා. එහෙනම් ලෝකයේ වැඩිපුරම හැදලා තියෙන ලෙඩේ තමයි කොරෝනා. දැන් ඒ කොරෝනා ආවේ මොනවා ඉන්නද? වෛරස් ඉන්න. කොරෝනා මේ වෛරස් ඉන්න. වෛරස් කියන්නේ කවුද කියලා අපි දන්නවා. මේගොල්ලෝ සුද්ධජීවී. එහෙනම් ගස් වලටත් ලෙඩ හැදෙන්නේ මෙන්න මේ කියන සුද්ධජීවීන් වෛරස් බැක්ටීරියා ඒ වගේ දේවල් හින්දා. එහෙනම් මෙන්න මෙයාට ඔන්න ඔය කියන සුද්ධජීවීන් ගෙන් ඇතිවන ආසාදන නැති වෙන්න. එහෙම වුණොත් මෙයා අපිට ලබා දෙනවා නිරෝගී පැල අති විශාල ප්‍රමාණයක්. එහෙනම් මේක එළිය හදලා හරියන්නේ නැහැ. මේක හදන්න වෙන්නේ ලැබ් එකක මොන තත්වයකට දෙයිද? ජීවාණු හරිත තත්ත්ව. සුද්ධජීවීන්ගෙන් තොර කිසිම ආකාරයකට සුද්ධජීවී ආසාදනයක් එන්නේ නැති ආකාරයට ජීවාණු හරිත තත්ත්ව පවත්වා ගැනීමෙන් විද්‍යාගාරයක් තුළ
යම් කිසි ශාක කොටසක් භාවිතා කළා අතිවිශාල පරෝහ සංඛ්‍යාවක් ලබා ගැනීම සරලව කියන්න පුළුවන් පටක රෝපණය කියන. ලෝකේ හොඳම රැකියා ෆීල්ඩ් එකක් විදිහට අඳුන ගන්න පුළුවන් පටක රෝපණය කියන. දැන් මේ කොරෝනාත් එක්ක පොඩි පොඩි අර්බුද වලට ලක් වෙලා තිබ්බට ඔයගොල්ලෝ දන්න ඔය ගොඩාක් වෙලාවට හෝටිකල්චර් කරන අය. ඒ මොකද්ද හෝටිකල්චර් කියන්නේ? ඔය විසුතුරු පැලෑටි වර්ග අරම වගා කරන්නේ. අන්න ඒකෙදි ගොඩාක් වෙලාවට තායි වලින් තමයි ගෙන්නන්නේ එක එක වර්ගයේ පැල වර්ග. ඒවා පටක රෝපණයෙන් නිෂ්පාදිත පැල වර්ග. හොඳ ව්‍යාපාරයක්. විශේෂයෙන්ම ගෑනු ළමයින්ට. ගෙදර ඉඳලා තමන්ගේ රස්සාවක් කරගන්න පුළුවන්. ඒක ගෙදර ඉඳන් මල් හදලා ගොම දාලා ඒවට වතුර දානවා කියන කතාව නෙමෙයි මේ කියන්නේ. සාමාන්‍යයෙන් ගෙදරක අඩි 10ක 15ක වගේ කාමරයක් වෙන් කරගෙන ඒක ලැබ් එකක් විදිහට නඩත්තු කරලා පටක රෝපණය ආශ්‍රිතව විවිධාකාරයේ දේවල් නිෂ්පාදනය කරන්න පුළුවන් භෝග. ඊට පස්සේ ඒවා වෙළඳපොළට නිකුත් කරන්න පුළුවන්. කාට හරි ඔය පොඩි වයසේම හොඳ අදහසක් ඇති කරගත්තොත් ගොඩක් හොඳයි ඒ සම්බන්ධ. ව්‍යවසායකයෙක් වෙන්න උත්සාහ කරන්න රස්සා කරන්නේ නැතුව. රස්සාවක් කරොත් ජීවිතේ බොහොම බහුතරයකගේ ජීවිතේ ලබා ගන්න තියෙන අචීව්මන්ට්ස් ගොඩාක් අඩුයි. මොනවාද අචීව්මන්ට්ස්? වාහනයක් ගැනීම, ගියක් දොරක් හදා ගැනීම, පිට රටකට සවාරියක් යෑම, අවසානයේදී කොහෙන් හරි බලය එකතු කර ගැනීම, දේශපාලනය වගේ කරලා. ව්‍යවසායකයෙක් ඔය ටික ඉක්මනට ලබා ගන්න. ඇයි ඒ අතර නිතරම සල්ලි ගැවසෙනවා. ජොබ් එකක් කරගෙනකොට මාසේ 20 වෙනිදා වෙනකල් ඉන්න ඕනේ. හිතන්නකෝ රජයේ ටීචර් කෙනෙක් කියන. එහෙම නැත්නම් සර් කෙනෙක් කියන. එහෙනම් එයාට මාසේ නිශ්චිත දවසක තමයි ආදායමක් ලැබෙන්නේ. එතකොට එයාගේ ඒ ටික ජීවිතේ ඔක්කොම සැලසුම් කරනවා එදාට. එදාට සැලසුම් කරගත්තාම සමහරක් අයට පඩි අතර ගත්තාම අතට අරන් පැය දෙකක් තියා ගන්න පුළුවන්. පැය දෙකකට පස්සේ ආයෙ ණය ගෙවුවන් පස්සේ ඔක්කොම ඉවර වෙනවා. එහෙනම් ව්‍යවසායකයෙක් වෙන්න උත්සාහ කරන්න. ඒ ව්‍යවසායකයෙක් වීම සඳහා තමයි මේ තාක්ෂණ වේදේ විෂය වගේ දේවල් හඳුන්වලා දීලා තියෙන්නේ. right මං එනවා පටක රෝපණය. right එහෙනම් අපි දැන් පටක රෝපණය කියන එක නිකන් එහෙම් මෙහෙන් දන්නව මොකද්ද මේ කියන්නේ කියලා. දැන් එහෙම් මෙහෙන් නැතුව අපි දැන් ලියා ගන්න ලැහැත්ති ඔන්න හොඳ අර්ථ දැක්වීමක්. තරු ලකුණු දාලා ලියමු. පළවෙනි තරු ලකුණ. පටක රෝපණයේ පිටු අංකය 12. ලියන්න. ජීවාණු හරිත තත්ත්ව යටතේදී ජීවාණු හරිත තත්ත්ව යටතේදී ජීවාණු හරිත තත්ත්ව යටතේදී ශාක පටක කොටස් වර්ධනය වීමට සැලැස්වීම. ශාක පටක කොටස් වර්ධනය වීමට සැලැස්වීම. පටක රෝපණයේදී සිදුවේ. මේ අර්ථ දැක්වීම නෙමෙයි දෙන්නේ. පටක රෝපණයේදී සිදුවේ. මම නැවත කියනවා. ජීවාණු හරිත තත්ත්වයටදී ශාක පටක කොටස් වර්ධනය වීමට සැලැස්වීම පටක රෝපණයේදී සිද්ධ වෙනවා. හැබැයි ඒක සිද්ධ වෙන්නේ මොකද? රෝපණ මාධ්‍යයක. වරාංගෙදි මෙදා ගන්න එතන රෝපණ මාධ්‍යයක. මට ඒ වචනේ එතන සඳහන් කරන්න අමතකුණා. රෝපණ මාධ්‍යයක. ජීවාණු හරිත තත්ත්වයටදී රෝපණ මාධ්‍යයක ශාක පටක කොටස් වර්ධනය වීමට සැලැස්වීම තමයි අපි කියන්නේ සරලව ගත්තොත් පටක රෝපණයේදී සිද්ධ වෙන්නේ. එතන මේක දැන් අර කෙහෙල් ගස් හිටවන්න කියපුවාම එක කෙහෙල් අලයකින් පැල ගොඩක් ලබා ගන්නවා වගේ මේක සාමාන්‍ය වර්ධක ප්‍රචාරක ක්‍රම වලට සාපේක්ෂව ඊටාත්ම කාර්යක්ෂම ක්‍රමයක් වෙනවා. දෙවෙනි තර ලකුණ ලියන්න.
सामान्य वर्धक प्रचारण क्रमवලට सामान्य वर्धक प्रचारण क्रमवලට सापेक्षව सामान्य वर्धक प्रचारण क्रमवලට सापेक्षව कार्यक्षम क्रमයකි सामान्य वर्धक प्रचारण क्रमवලට सापेक्षව कार्यक्षम क्रमයකි ඒ වගේම තමයි මේකෙන් පුළුවන් එකවර විශාල ශාක ප්‍රමාණයක් නිපදව ගන්න. අපි එයිද මේකට කියනවා ශුද්ධ ප්‍රචාරණ ක්‍රමයක් කියලා. ශුද්ධ ප්‍රචාරණ ක්‍රමයක් කියලා කියනවා. එහෙනම් ලියමු ඊගාව ගන්නකොට. එකවර විශාල ශාක ප්‍රමාණයක් එකවර විශාල ශාක ප්‍රමාණයක් එකවර විශාල ශාක ප්‍රමාණයක් නිපදවා ගත හැකි බැවින් එකවර විශාල ශාක ප්‍රමාණයක් නිපදවා ගත හැකි බැවින් ශුද්ධ ප්‍රචාරණ ක්‍රමයකි ශුද්ධ ප්‍රචාරණ ක්‍රමයකි ශුද්ධ ප්‍රචාරණ ක්‍රමයකි ඒ වගේම තමයි අපි මේක ස්වභාවික ක්‍රමයක් නෙමෙයිනේ මේක කෘතිමව යොදන්නේ කෘතිම මාධ්‍යයක තමයි කරන්නේ අපි හදාගන්න මාධ්‍යයන් අපි කියනවා MS මාධ්‍යය කියලා මේව පස්සේ කතා කරනවා එතකොට මේක අපි යොදාගන්නේ කෘතිම මාධ්‍යයක ඉන්න මේක ස්වභාවික ප්‍රචාරණ ක්‍රමයක් නෙමෙයි මොකද්ද කෘතිම ප්‍රචාරණ ක්‍රමයක් එහෙනම් ලියාගන්න එතන ඊගාව කරුණ විශේෂිත වූ තත්ත්ව යොදා ගනිමින් විශේෂිත වූ තත්ත්ව යොදා ගනිමින් විශේෂිත වූ තත්ත්ව යොදා ගනිමින් කෘතිම රෝපණ මාධ්‍යයක විශේෂිත වූ තත්ත්ව යොදා ගනිමින් කෘතිම රෝපණ මාධ්‍යයක සිදු කරන බැවින් කෘතිම ප්‍රචාරණ ක්‍රමයකි විශේෂිත වූ තත්ත්ව යොදා ගනිමින් කෘතිම රෝපණ මාධ්‍යයක සිදු කරන බැවින් කෘතිම ප්‍රචාරණ ක්‍රමයකි එතකොට මෙන්න මේ පටක රෝපණය කියන එක ඇත්තටම රඳාපවතින මූලධර්මයක් තියෙනවා ඒකට අපි කියනවා සමූල ජනන විභවය කියලා. සමූල ජනන විභවය. සමූල ජනන විභවය කියන්නේ ඇත්තටම පටක විද්‍යාවේ පටක රෝපණයේ මූලධර්ම. මෙතෙන්දී යම්කිසි ශාක කොටසකට අවශ්‍ය කරන තත්ත්ව ආරක්ෂාව පෝෂණය ඔක්කොම ලබලා දුන්නාම පූර්ණ ශාකයක් බවට පත්වීමේ හැකියාවට තමයි අපි කියන්නේ සමූල ජනන විභවය කියලා. හිතන්නකෝ බෝංචි බීජයක් තියෙනවා. ඒකේ මේ විදිහ හැදෙනවා කලලයක් වගේ එකක් හැදෙනවා. මෙන්න මේකට අපි පූර්ණ ආරක්ෂාව දීලා පෝෂණය දීලා අවශ්‍ය දේවල් දුන්නාම මෙයා සම්පූර්ණ ශාකයක් බවට පත් වෙනවා. එහෙනම් මෙන්න මේ හැකියාවට අපි කියනවා මෙයාගේ මොකද්ද? සමූල ජනන විභවය කියලා. සමූල ජනන විභවය. right. එහෙනම් මේක තමයි පටක විද්‍යාවේ මූල ධර්මයේ වෙන්නේ. මේ අර්ථ දැක්වීම කියන ඒවා බහුවර්ණ විභාගවලදී වැදගත් වෙනවා. සමූල ජනන විභවය. එහෙනම් ලියමු. මෙය පටක විද්‍යාවේ නැත්නම් පටක රෝපණේ
මෙය පටකරෝපණයේ මූල ධර්මයයි. මෙය පටකරෝපණයේ මූල ධර්මයයි. ඒකටම ලියන්න යම් ශාක කොටසකට යම් ශාක කොටසකට උචිත තත්ත්ව සපයා දුන් විට උචිත තත්ත්ව සපයා දුන් විට උචිත තත්ත්ව සපයා දුන් විට පූර්ණ ශාකයක් ඇති කිරීමේ හැකියාව සමූල ජනන විභවයයි. මම ආයෙ කියනවා මේක වෙන පටක විද්‍යාවේ නැත්නම් පටකරෝපණයේ මූලධර්මයේ වෙනවා. ලියන්න දෙන ඒ විදිහට මෙහෙමයි ලිව්වේ. යම් ශාක කොටසකට උචිත තත්ත්ව සපයා දුන් විට උචිත තත්ත්ව කිව්වම ආරක්ෂාව වැදගත් වෙනවා, පෝෂණය වැදගත් වෙනවා. යම් ශාක කොටසකට උචිත තත්ත්ව සපයා දුන් විට පූර්ණ ශාකයක් ඇති කිරීමේ හැකියාව අපි කියන මොකක්ද කියලාද? සමූල ජනන විභවය කියලා. එහෙමනම් කාටද මේ හැකියාව තියෙන්නේ? ශාක කොටසකට. කාටද මේ හැකියාව තියෙන්නේ? ශාක කොටසකට. එහෙනම් අපි ගන්න හැම ශාක කොටසකටම මේ හැකියාව අපි ගත්තොත් සෛද්ධාන්තිකව ගත්තාම තියෙනවා. ඒ කියන්නේ තියරි විදියට ගත්තොත් එහෙම හැම ශාක කොටසකටම සෛලයකටම ඔය හැකියාව තියෙනවා. හැබැයි ප්‍රායෝගිකව ඒක එහෙම වෙන්නේ නැහැ. එතකොට මේ සඳහා තෝරා ගන්නු ලබන ශාක කොටස් තියෙනවා. හොඳට මෝරච්ච කොටස් එimhe මේ සඳහා අරගෙන වෙන්නේ නැහැ. මොකද මේ සෛල වලට විභාජන හැකියාවක් නැහැ. එහෙනම් සෛල විභාජන හැකියාව උපරිමයටම තියෙන සෛල තමයි අපි තෝරගන්නේ මොන විදිහටද? මෙන්න මේ රෝපණ ද්‍රව්‍ය විදිහට. අන්න ඒකට අපි නමක් දෙනවා පූර්වකය. ඒකට නමක් දෙනවා මොකද්ද? පූර්වකය කියලා. එතකොට පටක රෝපණයේ ආරම්භ වෙන්නේ මෙන්න මේ කියන පූර්වකය. පටක රෝපණයේ ආරම්භ වෙන්නේ ඔය කියන පූර්වකය. එහෙනම් පටක රෝපණයේ ආරම්භ කිරීම සඳහා යොදා ගන්නු ලබන රෝපණ කොටස. ඒකට තමයි අපි කියන්නේ මොකක්ද කියලාද? පූර්වකය කියලා. එතකොට මේ පූර්වකයේ තියෙන්නේ විශේෂ හැකියාව තමයි මොකද්ද? විභාජක හැකියාව තියෙනවා. පූර්වකයේ තියෙන්නේ විභාජක හැකියාව. විභාජකයේ වෙන්න නම් අනිවාර්යයෙන්ම ගොඩාක් වෙලාවට ශාකයේ මොන කොටස්ද වෙන්නේ? ලපටි කොටස් වෙන්න ඕන. මෝරච්ච විභේදනය වෙන්නේ නැහැ. එතකොට ලපටි කොටස් විදියට ගන්න පුළුවන් අග්‍රස්සංකුර, ඊගාවට කක්ෂීය අංකුර, මුල් ගන්න පුළුවන්. මුල් වල සමහර කොටස් රේණු, පරාග, ඊගාවට කලල, සමහරක් වෙලාවට ශාක පත්‍ර කොටස් ගන්නත් පුළුවන්. මෙන්න මේවා තමයි පටක රෝපණයේදී භාවිතා කරන මූල රෝපණ ද්‍රව්‍ය වෙන්නේ. එහෙනම් ලියමු පූර්වකය. ලියා ගන්න පළවෙනි තල් ලකුණ. පටක රෝපණයේ ආරම්භ කිරීම සඳහා පටක රෝපණයේ ආරම්භ කිරීම සඳහා යොදා ගන්නා පටක කොටස් වේ.
පටක රෝපණය ආරම්භ කිරීම සඳහා යොදා ගන්නා පටක කොටස් වේ. පටක රෝපණය ආරම්භ කිරීම සඳහා යොදා ගන්නා පටක කොටස් වේ. දෙවෙනි දල ලකුණ පූර්වක සඳහා යොදා ගනු ලබන ශාක කොටස් විභාජක හැකියාවෙන් වැඩි ලපටි ශාක කොටස් විය යුතුය. විභාජක හැකියාවෙන් වැඩි ලපටි ශාක කොටස් විය යුතුය. ලපටි ශාක කොටස් විය යුතුය. මේ ඔයගලන් දැන් මෙතන පේනවනේ මේ එම්බ්‍රියෝ කියලා ගහලා තියෙන්නේ. මේ පේන්නේ කලලයක්. හොඳම පූර්වකයක් විදිහට භාවිතා කරන්න පුළුවන්. මේ වෙන්නේ මේ කහ පාටට තින්නේ මේ ඇත්තටම බීජයක්. ඒ බීජේ තියෙන කලලය තමයි මේ ඔයගලන්ට පේනවද ඒක ප්‍රෝහණය වෙලායි තියෙන දැන් තමයි. ඔන්න හොඳම පූර්වකයක් වෙනවා. මේ තියෙන්නේ තව කලල පූර්වකේ වෙනවා. ශාකයක මුල් යොදා ගන්නත් පුළුවන්, පත්‍රය යොදා ගන්නත් පුළුවන් පූර්වක විදියට. සාමාන්‍ය ශාකයක් වර්ධනය වෙන ආකාරය. මෙන්න මේ කොටස් යොදා ගන්න පුළුවන් කලල විදියට. කක්ෂී අංකුර මේ තියෙන්නේ හොඳ බලන්න ශාක පත්‍රයක් තියෙන මේ පත්‍රයේ මෙන්න මෙතන. කක්ෂී අංකුර අරමුවයි යොදා ගන්න පුළුවන්. ඔය තියෙන්නේ ඔක්කොම මොනවද ඔය? මේ පූර්වක පේන්නේ නැහැ කියලා අනිත් අයට පෙන්නේත් නැද්ද? මේ අපි මේ කරන පාඩම් පන්තිය පටන් ගත්තාම වර්ක්ෂීට් එකක් දාලා PowerPoint වලින් මම වේගෙන් කරගෙන යනවා. පන්තියේ සාමාන්‍ය ආකාරයට පටන් ගත්තාම ෆෝල්ඩර් ටික විතරයිලු දැක්කේ. අනිත් අයත් එහෙම විතරයිද දැක්කේ? එහෙමද? දැන් දැන් හරිනේ. හරි. මේ දින්න විදිහට පූර්වක විදිහට යොදා ගන්න පුළුවන් කොටස්. මේ දින්නේ කලල. මේ කහ පාටට තියෙන්නේ පූර්වක විදිහට යොදා ගන්න පුළුවන්. රයිට්. ඕක තමයි ඉතින් පොඩ්ඩක් ඔන්ලයින් කරන්න ගියාම පොඩි ගැටලු ටිකක් එනවා. කමන්නේ කොහොමද තව මාසයක් එකමාරක් මේක ඇදෙයි මේ වගේ. එහෙනම් ලියමු උදාහරණ. පූරක සඳහා උදාහරණ අග්‍රස්ථ අංකුර.
ඊළඟට කක්ෂීය අංකුර. කක්ෂීය අංකුර. ඊළඟට ගන්න බලන්න මුල්. හැම ශාකයෙම බෑ. දැන් ශාකවල ගන්න පුළුවන්. ඊළඟට රේණු. පන්තියේ තින්නවත් දන්නේ මේ ඉතින් රේණු කියන අය. ඒ කියන්නේ හොඳ පූර්වක. ශාක ගොඩාක් හදන්න පුළුවන්. පරාග. 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 ඊළඟට කලල. 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 ඊළඟට ශාක පත්‍ර කොටස්. ශාක පත්‍ර කොටස්. එතකොට මෙන්න මේ අංකුර කියන ඒවලට සහ කලල ඉතාමත්ම ඉහළ විභාජකය කියාවක් තියෙනවා. පඬිතුනේ අංකුර සහ කලල ගත්තාම ඉහළ විභාජකය කියාවක් තියෙනවා. right. ඊළඟට එනවා තව වචනයක් කිනකය. කිනකය. දැන් අපි මේ පූර්වකේ අරගෙන කොහෙටද දෙන්නේ? රෝපණ මාධ්‍යයකට. නේද? මේක තමයි රෝපණ මාධ්‍යය. කිනකේ රෝපණ මාධ්‍යයක තැම්පත් කරපුවම සෛල විභාජනයේ වෙලා යම්කිසි සෛල ස්කන්ධයක් ඇති වෙනවා. එනේ සෛල සමූහයක් ඇති වෙනවා. අන්න ඒක අපි කියනවා මොකක්ද කියලාද? කිනකය කියලා. එහෙනම් පූර්වකයේ තියෙන්නේ ගහේ. ඉතින් මේක මේ අග්‍රස්ත අංකුරයක් කියලා. මෙන්න මෙතන කොටස තමයි ගන්න. මේ තියෙන්නේ පූර්වකේ. මේක රෝපණ මාධ්‍යයක ගෙනිහිලා ඒකට අවශ්‍ය පෝෂණ ටික දීලා මේක සෛල විභාජනය වෙලා යම්කිසි මට්ටමකට ආපුවම ඒකට අපි කියනවා පූර්වකේ නෙමෙයි. එතකොට කියන්නේ මොකක්ද කියලාද? කිනකේ. කිනකේ කියලා කියනවා. එතකොට පූර්වකය මෙන්න මේ ශාකයෙන් වෙන් කරපුවා. දැන් හරියට නිකන් මේක නිකන් අම්මගේ බඩේ ඇතුලේ බබෙක් ඉන්නවා. අපි එළියට ආපුවම මොකද වෙන්නේ? ආරක්ෂාව ඒ සාමුලින්ම නැති වෙලා යනවා. ඇයි එළියට ආපු ගමන් විස බීජ ගණනාවකට නිරාවරණය වෙනවා. ඒ හින්දා අපි ඇත්තටම කොයි විලෙත් සටන් කරනවා. කාගෙත් එක්කද? ඉපදිච්ච දා ඉඳලම මොහොතින් මොහොත සටන් කරනවා. ඒ කාගෙත් එක්කද? විස බීජත් එක්ක. ඒ සඳහා අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය හැඩ ගහලා තියෙනවා. ඒක දුර්වල වෙන තැන අපි ලෙඩ වෙනවා. ඊට අමතරව සටන් කරනවා අල්ලපු ගෙදරත් එක්ක එහෙමත් සටන් දින ඔය වෙනම සටන්. මම මේ කියන්නේ ඇහැට නොපෙනෙන සටන්. මෙතනත් එහෙමයි. දැන් මෙයා එළියට ආවම සටන් වලට යොමු වෙනවා. ඒකල එයාගේ ප්‍රතිශක්තිකරණය හදා ගන්න. හැබැයි මෙයා මෙතනින් එළියට ගත්තාම ශාකේ ඉන්නකල් ආරක්ෂාව හම්බ වෙනවා. ශාකෙන් එළියට ගත්තාම මෙන්න මෙයාට ආරක්ෂාව නැති වෙනවා. ඔන්න දැන් දෙන්න වෙනවා මොකද්ද? ආරක්ෂාව. කාගෙන්ද? සුද්ධ ජීවීන්ගෙන් ආරක්ෂා වීම සඳහා දෙන්න ඕනේ ආරක්ෂාව. එහෙනම් මෙන්න මේ පූර්වකයේ ශාකයෙන් වෙන් කරපුවාම මෙයාට ශාකයෙන් ලැබිච්ච ආරක්ෂාව පෝෂණය ඒ සියල්ලම අපි දෙන්න ඕනේ කොහෙන්ද? බාහිරින් දෙන්න ඕනේ කෘතිම.
බාහිරින් දෙන්න ඕනේ කෘතිම. එහෙනම් මෙන්න මේ අවස්ථාවේදී పూర్වකයේ සෛල විභාජනය වෙලා සෛල ස්කන්ධයක් බවට පත් වෙනවා. එතකොට අපි දෙනවා මොකද්ද? කිනකය. ඒක තියෙන්නේ ලැබ් එකේ. పూర్වකයේ තියෙන්නේ ගහේ. right එන්න කිනකය. ලියමු පළවෙනි තන ලකුණ. රෝපණ මාධ්‍යයකදී పూర్වකයේ සෛල විභාජනය වී పూర్වකයේ සෛල විභාජනය වී නැවත නැවත විභාජනය විය හැකි. විභේදනය නොවූ සෛල ස්කන්ධයක් බවට පත්වේ. විභේදනය නොවූ සෛල ස්කන්ධයක් බවට පත්වේ. එය කිනකය ලෙස හඳුන්වයි. එන්න දෙවෙනි තන ලකුණ. పూర్වකය ශාකයෙන් වෙන් කළ විට ශාකය සමග ඇති සියලු සබඳතා මෙන්ම සියලු සැපයුම් නතර වේ. එබැවින් එහි වර්ධනය සඳහා සියලු භෞතික සහ රසායනික තත්ත්ව කෘතිමව සැපයිය යුතු වේ. එතකොට මේ රසායනික තත්ත්ව සපයන්න ඕනේ. භෞතික තත්ත්වත් සපයන්න ඕනේ. රසායනික තත්ත්ව සැපීම සඳහා යොදා ගන්න පුළුවන් පෝෂණ මාර්ගය. උෂ්ණත්වය, ආලෝකය වගේ දේවල් කොහොමද අපිට ලබා ගන්න වෙන්නේ? පිටින්ම තමයි. එන ඒක අවතාර ලකුණ. සියලු රසායනික තත්ත්ව
සැපීම පෝෂණ මාධ්‍යෙන්ද සියලු රසායනික තත්ත්ව සැපීම පෝෂණ මාධ්‍යෙන්ද උෂ්ණත්වය ආලෝකය වෙනි. උෂ්ණත්වය ආලෝකය වෙනි. භෞතික තත්ත්ව පිටතින්ද සැපිය යුතු වේ. පිටතින්ද සැපිය යුතු වේ. එතකොට මෙතෙන්දී සුද්ධ ජීවීන්ගෙන් සිදුවන හානිය වැළැක්වීම සඳහා ජීවාණු හරිත තත්ත්ව සපයන්න ඕන. සුද්ධ ජීවීන්ගෙන් සිදුවන හානිය වැළැක්වීම සඳහා ජීවාණු හරිත තත්ත්ව සපයන්න ඕනේ. කියන්නේ ඒ වටපිටාවේ පරිසරයේ එක සුද්ධ ජීවියෙක්වත් ඉන්න බෑ. ගන්නා රෝපණ ද්‍රව්‍ය වල ඉන්නත් බෑ. මොකද ඒ ගන්නා රෝපණ ද්‍රව්‍ය වල හිටියොත් එහෙම වටපිටාවේ සුද්ධ ජීවීන් බෝ වෙනවනේ. හරියට නිකන් කොරෝනා වෛරස් එක අපේ පැත්තට ඇවිල්ලා නැහැ වගේ. මේ පැත්තේ කාටවත් නැහැ. ඒ හින්දා මේ පැත්තට පිටින් මිනිසුන් එන්න දෙන්නේ නැති එන අයට. එහෙම આવොත් ඉන්න උන්ටත් හැදෙනවා. ඒ වගේ තත්ත්වයක් තමයි මෙතන තියෙන්නේ. බලන්න. පිටුවංගය 13. මෙහිදී සුද්ධ ජීවීන්ගෙන් සිදුවන හානිය මැඩලීම සඳහා పూర్වකයට ජීවාණු හරිත තත්ත්ව සැපිය යුතු වේ. එතකොට పూర్වකයේ ජීවාණු හරිත වෙන්න ඕන. සුද්ධ ජීවීන්ගෙන් තොර වෙන්න ඕන. රෝපණ මාධ්‍ය పూర్වකයේ තැම්පත් කරන්නේ රෝපණ මාධ්‍ය. රෝපණ මාධ්‍ය ජීවාණු හරිත වෙන්න ඕනේ. ඊගාවට ඒ රෝපණ මාධ්‍ය සහ අදාළ ඒ වටපිටාවේ පරිසරයේ තියෙන වාජන අරම ඔක්කොම මොකද වෙන්නේ? ජීවාණු හරිත තත්ත්වයේ තියෙනවා. එහෙනම් බලන්න එතන අංක 1 කියලා දාලා දෙනවා. මෙහිදී අංක 1 ලියන්න పూర్වකය. අංක 1 పూర్වකය. අංක 1 పూర్වකය. අංක 2 රෝපණ මාධ්‍ය. අංක 1 పూర్වකයේ අංක 2 රෝපණ මාධ්‍ය. අංක 3 රෝපණ බඳුන් තුල වූ පරිසරය. රෝපණ බඳුන් තුල වූ පරිසරය. ඒක නම් ලියන්නේ රෝපණ බඳුන් තුල වූ පරිසරය ජීවාණු හරිත තත්වයේ පැවතිය යුතුය. ජීවාණු හරිත තත්වයට පැවතිය යුතුය. ජීවාණු හරිත තත්වයට පැවතිය යුතුය. right. එහෙනම් දැන් අපිට සම්පූර්ණ අර්ථ දැක්වීමක් දෙන්න පුළුවන් මොකටද? පටක රෝපණය කියන එක. මොකද අපි දැන් වචන ටිකකුත් දානවා. එහෙනම් ශාකයකින් ලබාගත් ශාක පටක කොටසක් එවත් పూర్වකයක් ජීවාණු හරිත තත්වයටදී કૃතිම රෝපණ මාධ්‍යයක පාලිත තත්වයටදී වර්ධනය කිරීම අපි කියන මොකද? පටක රෝපණය. ආයෙ කිව්වොත් එහෙම යම් ශාකයකින් ලබාගත් ශාක පටක කොටසක් එවත් పూర్වකයක් ජීවාණු හරිත કૃතිම රෝපණ මාධ්‍යයක පාලිත තත්වයටදී වර්ධනය කිරීම පටක රෝපණය කියලා හඳුන්වන්න පුළුවන්. එහෙනම් ලියමු කොටුව ඇතුලේ තියෙනවා රූල් 3ක් ගහලා පටක රෝපණය ලියන්න ලැහත් වෙන්න. ලියන්න ශාකයකින් ලබාගත් ශාක පටක කොටසක්
වරාන් ඇතුලේ පූර්වකයක් ජීවාණු හරිත කෘත්‍රිම රෝපණ මාධ්‍යයක ජීවාණු හරිත කෘත්‍රිම රෝපණ මාධ්‍යයක පාලිත තත්ත්වයටතේ වර්ධනය කිරීම පටක රෝපණයයි මට මෙන්න මේ කොටස ඉවර කරගන්න අද අඟහරුවාදානේ බ්‍රහස්පතින්දා උදේ 6:30 ඉඳලා 7:30 වෙනකල් 7 ඉඳන් 8 වෙනකල් දාන්නකෝ ටයිම් එකක් දෙන්න පුළුවන්ද 7 ඉඳන් 8 වෙනකල් අමතර වෙලාව කාට හරි බැරි කවුරු හරි ඉන්නවද? බැරි අය ඉන්නවද? එදන දැන් මට පොඩි කිව්වට පොඩිමත් නෑ 20යි 21 අයට පේපර් එකක් හදලා දෙනවා ඒක print කරලා ඉවරලා දැන් කෝල් එක ආවේ ඒක අරන් එන්න යන්න ඕනේ එතන තියෙනවා පේපර් 600ක් අනේ 600 ගෙනල්ලා දැන් ඒක හදන්න ඕනේ එහෙනම් මං අදට පොඩ්ඩක් පන්තිය නවත්තලා මෙන්න මේ බ්‍රහස්පතින්දා උදේ 7 ඉඳන් 8 වෙනකල් පන්තියක් දාලා මේ කොටස ඉවර කරන්න කමක් නැද්ද එහෙම කරාට එතකොට අපිට රෝපණ මාධ්‍යයක සංයුතිය පඩක රෝපණේ ඒ කොටස ඉවර කරගන්න බලමු. මොකද මේකට තව පැයක විතර කොටසක් යනවා. පැයක විතර වෙලාවක් යනවා. අතිමාත්‍ර මූලද්‍රව්‍ය, අංශු මාත්‍ර මූලද්‍රව්‍ය අරමුව පොඩ්ඩක් කියන්න බෑ. right එහෙනම් බ්‍රහස්පතින්දා මේ එන බ්‍රහස්පතින්දා උදේ 7 ඉඳන් 8 වෙනකල් දාන්නම් අමතර පන්තියක්. ඒකල මම මේ කොටස ඉවර කරලා දෙන්නම්. ඒකට එන්න බැරි වෙන අයට මම රෙකෝඩින් එකක් හරි වන්නම්. හැටේන අදට කරපු කොටස් ටික පොඩ්ඩක් බලා ගන්න. නැත්නම් ඒක ගන්න බැරි වුණොත් එමේ ආයේ හෙට දවල් වෙනකල් ඉන්නවා ඒක ගන්න 9 වෙනකල් ඉන්න වෙනවා. හැටේනම් ওই ටිකක් අද කොටස ওই ටික බලා ගන්න.